ආයිබෝවන් දුවේ පුතේ මම අමිල සර් අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක සමගාමී සමීකරණ කියන පාඩම. ඔයාලගේ පොතේ තියෙන සමගාමී සමීකරණ කියන කොටස සමීකරණ පාඩමේ යටතේ තියෙන තවත් කොටසක්. එහෙනම් අපි බලමු මොනවද මේ සමගාමී සමීකරණ කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවා සරල සමීකරණයක් විසඳන හැටි මීට කලින් අපි උගන්වලා තියෙනවා. අපි බලමු සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. සමගාමී සමීකරණයක් කියන්නේ සමීකරණ යුගලක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු මෙන්න මෙහෙම අපිට ගාණක් දෙනවා කියලා. අපිට කියනවා සංඛ්‍යා දෙකක එකතුව 12යි කියලා. අපි දන්නේ නැහැ සංඛ්‍යා දෙක මොකක්ද කියලා. මේ විදිහට. සංඛ්‍යා දෙකක එකතුව 12යි කියලා. ඒ වගේම අපිට කියනවා මේ සංඛ්‍යා දෙකේ අන්තරය. එහෙම නැත්නම් මේ දෙක අඩු කරාම විශාල එකෙන් කුඩා එක අඩු කරාම 4යි කියලා. අපෙන් අහනවා මේ ස්ථාන වලට එන්න පුළුවන් අගයන් මොනවද කියලා. එතකොට ඔයාලා දන්නවා එකතුව 12 වෙන අගයන් අපි යුගල ගත්තොත් 6යි 6යි 12යි. හැබැයි අන්තරය 4 වෙන්නේ නැහැ. 6න් 6ක් අඩු කරාම 4 වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් 10යි 2යි 12යි. හැබැයි මෙතන 10න් 2ක් අඩු කරාම 4 වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඕන්න 8යි 4යි 12යි 8න් 4ක් අඩු කරාම 4යි. එහෙනම් මේ සංඛ්‍යා දෙක තමයි මේකට ගැලපෙන්නේ. එතකොට මේක අපිට හැම වෙලාවෙම මේ විදිහට හොයන්න අමාරු නිසා අපි මෙන්න මේ සමගාමී සමීකරණ විසඳන ක්‍රමේ භාවිතා කරලා මේක හොයනවා. එතකොට මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඔයාලගේ පොතේ තියෙන විදසුණක් ගත්තොත් අපි බලමු දැන් හිතන්න සංඛ්‍යා දෙකක ඓක්‍ය 6යි. අපිට කියනවා මෙහෙම. අපි ගමු මෙන්න මේක. ඔන්න අපිට කියනවා සංඛ්‍යා දෙකක එකතුව 6යි. සංඛ්‍යා දෙකක එකතුව 6යි. අපිට කියනවා ඒ සංඛ්‍යා දෙකේම අන්තරය. අන්තරය කියන්නේ වෙනස. අන්තරය 2යි කියලා. සමගාමී සමීකරණ යුගලක් ඇසුරින් මේක විසඳන විදිහ අපි බලමු. එතකොට මම හිතනවා සංඛ්‍යා දෙක x හා y කියලා. අපි දන්නේ නැති සංඛ්‍යා දෙක. සංඛ්‍යා දෙක x, y ලෙස ගනිමු. එන්න සංඛ්‍යා දෙක අපි ගත්තා x, y කියලා. එතකොට අපිට කියනවා මේ සංඛ්‍යා දෙකේ එකතු 6යි. එහෙනම් අපිට සමීකරණයක් ලියන්න පුළුවන් x එකතු කිරීම y සමානයි 6යි කියලා. ඒ වගේම අපිට තව සමීකරණයක් ලියන්න පුළුවන් x වලින් y අඩු කරුවාම 2යි කියලා. එතකොට මෙන්න මෙහෙම ලියා ගන්න සමීකරණ දෙකට තමයි අපි කියන්නේ සමගාමී සමීකරණ කියලා. එතකොට පළවෙනි පියවර වෙන්නේ මේකේ මේ සමීකරණ දෙක අපි නම් කරගන්න ඕන 1 සහ 2 කියලා. එතකොට මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. එහෙනම් දැන් අපි මේ සමීකරණ දෙක විසඳද්දී අපි මුලින්ම කරන්න ඕන මේ එක විචල්‍යයක් ඉවත් කරන එක. විචල්‍ය කියලා අපි කියන්නේ විචල්‍ය කියන එක ඔයාලා දන්නවා. විචල්‍ය කියන්නේ නොදන්නා පදයක්. දැන් විචල්‍ය තමයි මේ x, y කියන්නේ විචල්‍ය. මේවා විචල්‍ය. එතකොට මෙන්න මේ එක විචල්‍යයක් අයින් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවා නිකම්ම මේ සමීකරණ දෙක අපි මෙහෙම ඉරක් ඇන්දොත් යටින් මේ පැත්තයි වෙන වෙනම එකතු කරොත් ඔයාලට පේනවා මේ ධන y ඍණ y කියන දෙක එකතු කරද්දී ධන y සහ ඍණ y.
ඒ කියන්නේ මේ දෙක බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මේ දෙක නැති වෙලා යනවා. එහෙනම් අපිට කෙලින්ම මෙහෙම කරන්න පුළුවන්. අපි මේ පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය එකතු කරනවා. ඒක එකතු කරනවා කියලා අපි ඔහොම ලියන්න ඕන. එක එකතු කිරීම දෙක. ඊට පස්සේ එකතු කරාට පස්සේ ඔයාලට පේනවා අපි මේක ලියනවා. දැන් මේ තියෙන වම් පැත්ත, මේ තියෙන දකුණු පැත්ත. එහෙනම් වම් පැත්තේ තියෙන x ධන y ට පළවෙනි සමීකරණයේ x ධන y ට දෙවෙනි සමීකරණයේ x ඍණ y මෙහෙම එකතු කරනවා. සමානයි පළවෙනි සමීකරණයේ 6ට දෙවෙනි සමීකරණයේ 2 එකතු කරනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන x ට x එකතු වුනහම 2x වෙනවා. මෙන්න මේ ධන y සහ ඍණ y කියන එක නැති වෙලා යනවා. එහෙනම් මේ පැත්තේ උත්තරේ 8ක් වෙනවා. 6 2යි 8යි. එහෙනම් 2x සමානයි 8 නම් x හොයන්න අපිට දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. ඔයාලා සරල සමීකරණ වල ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේක දෙකට දෙක කැපිලා ගියාම x සමානයි 4යි කියලා එනවා. ඔන්න අපි එක ඉලක්කම හොයාගත්තා. ඒ කියන්නේ x වලගේ 4යි. අපි ගත්ත සංඛ්‍යා දෙකෙන් එකක් 4යි. එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනි සමීකරණ දිහා බැලුවම ඔයාලට පේනවා x ට y එකතු වුණාම 6යි. එහෙනම් x කියන්නේ 4යි නම් y කියන්නේ 2යි කියලා. ඒක අපි එහෙම හිතලා හරියන්නේ අපි මෙහෙම ලියන්න ඕන. එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම x සමානයි 4 කියන අගය අපි කැමති සමීකරණයකට ආදේශ කරනවා. ඔයාලා ආදේශ කරන හැටි ඉගෙනගෙන තියෙනවනේ. මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. එකට ආදේශය. ඒක අපි මෙහෙම ලියන්න ඕන ආදේශ කරනවා කියන්නේ. ඊට පස්සේ මේ x 4 අගය මේ පළවෙනි සමීකරණයේ x තියෙන තැනට දානවා. මෙතන තියෙන්නේ y, මෙතන තියෙන්නේ 6යි. දැන් අපි y වල අගය හොයන්න යන්නේ. එහෙනම් ඔයාලා සරල සමීකරණ ඉගෙනගෙන තියෙනවා. මේ වගේ සමීකරණයක් තිබ්බම y හොයන්න නම් මේ 4 ඉලක්කම මේ පැත්තට ගෙනියන්න ඕන. එහෙනම් y සමානයි 6න් 4ක් අඩු කරාම අපිට එනවා y වල අගය 2යි කියලා. ඔන්න අපිට උත්තර දෙකක් ආවා. x සමානයි 4යි y සමානයි 2යි. එහෙනම් අගයන් දෙක වෙන්නේ මේ ගානේ අපි අන්තරය 2 නම් අගයන් දෙක සොයන්න කියලානේ අපිට දෙන්නේ. අගයන් දෙක සොයන්න. එහෙනම් අපේ අගයන් දෙක එහෙම නැත්නම් සංඛ්‍යා දෙක වෙන්නේ අපි හොයපු සංඛ්‍යා දෙක වෙන්නේ එකක් 4 අනික 2. මේ විදිහට තමයි අපි සමගාමී සමීකරණ වල විසඳන්නේ. අපි බලමු මේ වගේ තව සමීකරණයක් දැන් අපි මේ වගේ එකක් ගමු. මම මේ ඔයාලගේ පෙළ පොතේම තියෙන සමීකරණ වලට සමාන ඒවා තමයි හදන්නේ. අපි ගමු මෙන්න මේ වගේ සමීකරණ දෙකක්. x ධන 2y සමානයි 11යි. x ඍණ 4y සමානයි 5යි. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. අපිට කියනවා x, y වල අගය සොයන්න. තමයි අපිට සමගාමී සමීකරණ දෙකක් දෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා මේ සමීකරණ දෙක අගයන් හොයන්න නම් මේ සමීකරණ දෙකේ x හෝ y මෙතනින් අපි අයින් කරගන්න ඕන. අපිට y අයින් කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද y වල ඉස්සරහා තියෙන සංගුණකය 2යි. මෙතන y වල ඉස්සරහා තියෙන සංගුණකය ඍණ 4යි. එහෙනම් මේ දෙක එකතු කරත් අඩු කරත් මේ දෙක බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් හැබැයි මෙතන x වල ඔයාලට පේනවා x වල ඉස්සරහින් තියෙන සංගුණක 1යි. මෙතන x වල ඉස්සරහින් තියෙන සංගුණක 1යි. එහෙනම් මේ
x වලින් x අඩු කරාම අනිවාර්යයෙන්ම මේක බිඳුව වෙලා කැපිලා යනවා. එහෙනම් අපි කරන්නේ අපිට අඩු කරන්න පුළුවන් ඕනනම් පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න පුළුවන්. එතකොට පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරාම x ඉවත් වෙනවා. අපි ඒක ලියන්නේ මෙහෙමයි. x ධන 2y වලින් අපි ඉස්සෙල්ලා වම් පැත්ත අඩු කරන්නේ. අඩු කිරීම මෙන්න මේ අඩු කිරීම ලියනකොට අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන සමීකරණ දෙකක් අඩු කරද්දී මෙන්න මේ වරහණ දාන එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. එහෙනම් අඩු වෙනවා x ඍණ 4y. එකතු කිරීමේදී වරහණ දාන එක අනිවාර්ය නෑ. හැබැයි අඩු කිරීමේදී වරහණ දාන්න ඕන. ඒක මම අයි කියලා කියන්නම්. දැන් 11න් 5ක් අඩු කරනවා. මේ පැත්ත. දැන් ඔයාලට පේනවා මේ වරහණ අපි අයින් කරගන්න ඕන. x ධන 2y මේ ඍණ ලකුණෙන් වරහණ ගුණ වෙනවා. ඍණ x ධන 4y වෙනවා. ඍණ ගුණ වුණාම ධන මෙතන ඍණ ලකුණෙන් ඍණ 4y ගුණාම ධන 4y වෙනවා. 11න් 5ක් 6යි. දැන් ඔයාලට පේනවා මේ ඉස්සරහින් තියෙන x අකුරෙන් මේ x අකුර අඩු වුණාම මේ දෙක නැති වෙලා යනවා. එහෙනම් 2y 4y එකතු වුණාම අපිට පේනවා 6y කියලා උත්තරේ එනවා. එහෙනම් 6y සමානයි 6යි සමා වෙන්න y සමානයි. එහෙනම් අපි දෙපැත්තම 6ෙන් බෙදුවාම උත්තරේ එනවා y සමානයි 1යි කියලා. එතකොට ඔන්න අපිට y වලට උත්තරය ආවා. දැන් අපිට තියෙන්නේ මේ y වලට ආපු උත්තරේ ඉහත සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරන එක. එහෙනම් මම y වල අගය පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. ඒක අපි මෙන්න මේ විදිහට ලියන්න ඕන. y යගේ එකට ආදේශය. එතකොට පළවෙනි සමීකරණය කියන්නේ x ධන 2y සමාන 11. මම ඒක මෙතනින් ලියන්නම් ආපහු. එහෙනම් මේ y වල y තියෙන තැනට අපි දානවා y වල අගය කියන්නේ 1. x ධන 2 y කියන්නේ 1යි දෙවරක් 1 11යි. දැන් දෙවරක් 1 2යි. එහෙනම් x ධන 2 සමානයි 11යි. එහෙනම් x හොයන්න මේ දෙක එහා පැත්තෙන් අපිට අඩු කරන්න පුළුවන්. x සමානයි 11 අඩු කිරීම 2යි. එහෙනම් x සමානයි 9යි කියලා අපිට උත්තරේ එනවා. එතකොට ඔන්න අපිට ආවා y සමානයි 1යි x සමානයි 9යි. දැන් මේ එන උත්තර අපිට නිවැරදිද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ සංඛ්‍යා දෙක මේ සමීකරණයට ආදේශ කරපුවාම දෙපැත්ත සමාන වෙන්න ඕන. අපි ඒකත් බලමුකෝ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන එකක් නෙමෙයි. දැන් ඔන්න මට ආපු උත්තර දෙක එකක් y වලගේ 1යි අනිත් එක x වලගේ 9යි. එහෙනම් මේක අපි දාලා බලමු මෙන්න මේ පළවෙනි සමීකරණයට. x සමානයි 1යි. y කියන්නේ 9යි. ඒ කියන්නේ දෙවරක් 9. එතකොට අපිට එනවා සමා වෙන්න මේකේ අපිට අවිල්ලා තියෙන්නේ y වල අගය 1යි x වල අගය 9යි කියලා. එහෙනම් x කියන්නේ 9යි පළවෙනි සමීකරණය. y කියන්නේ 1යි. ඔය උත්තර දෙකනේ අපිට ආවේ. සමානයි 11. බලන්න දැන් දෙපැත්ත සමාන නැති කියලා 9ට එකතු වෙන්න ඕන දෙවරක් 1 2යි. එහෙනම් දෙපැත්ත සමානයි මේ. එහෙනම් 11 සමානයි 11යි අපේ උත්තරේ හරි. එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි අපිට ආපු පිළිතුරද නිවැරදිද කියලා බලාගන්නේ ක්‍රමය. හරි. ඊට පස්සේ අපි තව බලමු මේ වගන්ති ගණන් දුන්නාම කොහොමද මේ වගේ ගාණක් විසඳන්නේ කියලා. දැන් ඔයාලගේ පොතේ තියෙනවා අපි හිතමු පොතේ තියෙන අභ්‍යාස දෙක ඔයාලා කරන්න බලන්න. දැන් මේකේ තියෙනවා සංඛ්‍යා දෙකක එකතුව 10ද සංඛ්‍යා දෙකේ අන්තරය 2ද නම් මෙම සංඛ්‍යා දෙක x හා y ලෙසගෙන සමගාමී සමීකරණය ගොඩක් ගොඩනගා විසඳීමෙන් මෙම සංඛ්‍යා දෙක වෙන වෙනම සොයන්න. එතකොට මේ ගාන අපි කලින් හදපු ගාන වගේමයි. ඒ නිසා ඒක මම නැවත හදන්න ඕනේ නැහැ. එතකොට සමගාමී සමීකරණ වල ගොඩනගා විසඳීම ගැන ඔයාලට
තව ගණන් කීපයක් හදන්න. ඊට පස්සේ මම මේ අභ්‍යාස මාලාවේ තියෙන තව ගණනක් හදන්න බලන්නම්. 15 3 අභ්‍යාස මාලාවේ ඔයාලගේ තියෙනවා අපි ගමු බලන්න මෙන්න මේ G කියන ගාන. G 15 3 එතකොට G කියන ගාන ඒක අපි හදමු. ඒකේ තියෙන්නේ x ධන 3y සමානයි 12යි. ඊට පස්සේ ඍණ x ධන y සමානයි 8යි. අපිට කියනවා මේ සමගාමී සමීකරණ යුගල විසඳලා x සහ y වල අගය සොයන්න. අපි මෙන්න මේ සමීකරණ දෙක 1 2 කියලා නම් කරනවා. දැන් ඔයාලට පේනවා මේ සමීකරණ දෙකේ y වල සංගුණක සමාන නැහැ. ඒ නිසා අඩු කරත් එකතු කරත් මේ සමීකරණ දෙකේ වෙනසක් වෙන්නේ මේ සංගුණකේ අපිට ඉවත් කරගන්න බෑ. හැබැයි x වල සංගුණක සමානයි. එකක් ධන 1 අනික ඍණ 1. ලකුණු අසමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ සමීකරණ දෙක එකතු කරොත් x ඉවත් වෙනවා. එහෙනම් අපිට 1 2 එකතු කරන්න පුළුවන්. බලන්න එකතු කරලා අපි ලියමු බලන්න. එතකොට එනවා x ධන 3y සමානයි x ධන 3y ට එකතු කරන්න ඕන ඍණ x ධන y. මම මේ ඍණ ලකුණයි ධන ලකුණයි එක ළඟ ඉන්න නිසා මම වරහණක් දා ගන්නවා. එතකොට 12ට එකතු කරන්න ඕන 8ක්. දැන් බලන්න අපිට මේ වරහණ අයින් කරගන්න පුළුවන්. x ධන 3y මේ ධන ඍණ එකට තිබ්බහම මෙතන තියෙන ඍණ x මෙතන තියෙන්නේ ධන y 12යි 8යි අපි දන්නවා 20යි. මෙතන ඔයාලට පේනවා මේ ඍණ x ට මේ ඍණ x කැපිලා යනවා 3y ට y එකතු වුනහම 4y සමානයි 20යි. එහෙනම් y හොයන්න දෙපැත්තම 4ෙන් බෙදුවොත් අපිට එනවා y සමානයි මේ කැපිලා යනවනේ 5යි කියලා. එහෙනම් y වලගේ 5යි නම් අපිට ලියන්න පුළුවන් y සමානයි 5 මේ කැමති සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. අපි හිතමු එකට ආදේශ කරමු. එකට ආදේශය එහෙනම් y වලගේ 5 කියන එක පළවෙනි සමීකරණයට දානවා. පළවෙනි සමීකරණේ මුලින්ම තියෙන x තමයි අපි හොයන්න යන්නේ. y සමානයි 5 එකට ආදේශ කරද්දී අපිට x ධන පළවෙනි සමීකරණය අපි ලියුවොත් 3y y කියන්නේ 5යි සමානයි 12යි. එහෙනම් 3 වර 5 15යි සමානයි 12යි. එහෙනම් අපිට x හොයන්න ඔයාලා සරල සමීකරණ වල ඉගෙනගෙන තියෙනවා. නියත පදේ එහා පැත්තට ගෙනියන්න ඕන 12 ඍණ 15 කියලා. 12න් 15ක් අඩු කරාම x සමානයි ඍණ 3යි කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් එක අගයක් 5 අනිත් අගය ඍණ 3. එහෙනම් ඔයාලට පේනවා මේ ඔයාලට මේ උත්තරේ හරියද කියලා බලා ගන්න ඕන නම් මේ අගයන් දෙක සමීකරණයකට ආදේශ කරලා බලන්න පුළුවන්. මම ඒක මෙහෙම ලියන්නම්. අපි හිතමුකෝ එන්න මේ දෙවෙනි සමීකරණයට මම අගයන් දෙක ආදේශ කරොත් බලමු. එතකොට ඍණ x පළවෙනි සමීකරණේ තියෙන දෙවෙනි සමීකරණේ තියෙන පළවෙනි අගය ඍණ x. අපිට x වලට ආවේ ඍණ 3. එහෙනම් ඍණ ලකුණ x වෙනුවට අපි දානවා ඍණ 3. එන්න මේව තමයි අපි අගයන් ආදේශ කරන්නේ. ඊළඟට තියෙන අකුර y වල අගය 5යි. මේ පැත්ත 8යි. එහෙනම් ඍණ වාරයක් ඍණ 3 කියන්නේ ධන 3යි. ඍණ ලකුණෙන් ගුණ වුණාම ධන වෙනවා. එහෙනම් ඍණ වාරයක් ඍණ 3 කියන්නේ ධන 3යි. එහෙනම් මෙතන 5යි සමානයි 8යි. දැන් ඔයාලට පේනවා වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. මේ පැත්තත් 8යි මේ පැත්තත් 8යි. එහෙනම් අපිට ආපු උත්තරය නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි සමගාමී සමීකරණ දෙකක්
සමගාමී සමීකරණ යොදලා නිවැරදිව විසඳන්නේ.